9 ශ්‍රේණිය 3 වන පාඩම. පදාර්ථයේ ස්වභාවය හා එහි ගුණ පිළිබඳවයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. ස්කන්ධයක් ඇති අවකාශයේ ඉඩක් ගන්නා දේවල් වලට අපි පදාර්ථ කියලා කියනවා. පදාර්ථ සංසුද්ධ ද්‍රව්‍ය සහ සංසුද්ධ නොවන ද්‍රව්‍ය විදිහට අපිට වර්ග කරන්නට පුළුවන්. අපි මීට පෙර ශ්‍රේණිවල ඉගෙනගත්තු දැනුම පදනම් කරගෙන පහත ද්‍රව්‍ය වර්ගීකරණයකට ඇතුළත් කරන්නටයි තියෙන්නේ. එහෙමනම් පදාර්ථය, වාතය, පානීය ජලය, ඇලුමිනියම්, රිදී, තඹ, සිංක්, ලුණු ද්‍රාවණය, ග්ලූකෝස් ද්‍රාවණය, ආසුත ජලය, කාබන්, සල්ෆර්, කොපර් සල්ෆේට්, සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, කොලකැන්. මෙතන තියෙන්නේ මේ සියල්ල පදාර්ථ. මේ පදාර්ථ අපි ඔබට වෙන් කරන්නට දෙනවා නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණක් ඇති ද්‍රව්‍ය විදිහට. ඒවා හඳුන්වනවා සංසුද්ධ ද්‍රව්‍ය කියලා. ඊළඟට සංඝටක දෙකක් හෝ ඊට වැඩියෙන් තියෙන දේවල් වලට අපි කියනවා සංසුද්ධ නොවන ද්‍රව්‍ය. ඒවා හඳුන්වනවා තනි වචනයකින් මිශ්‍රණ කියලා. එහෙනම් ඔන්න පුතේ දැන් ඔබේ වැඩ පොතේ මෙන්න මේ තොරතුරු ටික තිබෙනවා. හරිද? දැන් අපිට අවශ්‍යයි මෙන්න මේ තොරතුරු ටික සංසුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ විදිහට වෙන් කරන්න. වාතය, පානීය ජලය, ඇලුමිනියම්, රිදී, තඹ, සිංක්, ග්ලූකෝස් ද්‍රාවණය, ආසුත ජලය, කාබන්, සල්ෆර්, කොපර් සල්ෆේට්, සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, කොලකැඳ. මෙන්න මේ ද්‍රව්‍ය ටික අපි දැන් සංසුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ විදිහට වෙන් කර ගන්නටයි යන්නේ. හරිද? දැන් එතකොට අපි මේකේ පළමු සංඝටකයේ විදිහට දක්වලා තියෙන වාතය. එහෙනම් මේක සංඝටක එකයි නම් තියෙන්නේ. ඒක සංසුද්ධ ද්‍රව්‍යයක් වෙනවා. සංඝටක එකකට වැඩියෙන් තියෙනවා නම් එය මිශ්‍රණයක් වෙනවා. ඉතින් අපි බලමු පළමුවෙන්ම වාතය. දැන් මේ වාතය අයිති වෙන්නේ රුමේත් සංසුද්ධ ද්‍රව්‍යයක්ද මිශ්‍රණයක්ද? මිශ්‍රණයක්. වාතය තුල ද්‍රව්‍ය කිහිපයක් අඩංගු වෙනවා. එහෙමනම් අපිට සංසුද්ධ ද්‍රව්‍ය විදිහට මේකේ හඳුනා ගන්නට පුළුවන් මොනවද? දැන් වාතය අයිති වෙන්නේ මිශ්‍රණයක්. පානීය ජලය අපි බොන ජලයේ ද්‍රව්‍ය කිහිපයක් තියෙනවනේ. එතකොට ඒකේ ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. එහෙනම් ඒකත් මිශ්‍රණයක්. ඇලුමිනියම් කියන්නේ ඒක සංසුද්ධ ද්‍රව්‍යයක්. ඇලුමිනියම් කියන එක සංසුද්ධ ද්‍රව්‍යයක්. රිදී ඒකත් සංසුද්ධ ද්‍රව්‍යයක්. ඒකත් සංසුද්ධ ද්‍රව්‍යයක්. තඹ සංසුද්ධ ද්‍රව්‍යයක්. සිංක් සංසුද්ධ ද්‍රව්‍යයක්. ලුණු ද්‍රාවණය මිශ්‍රණයක්. ලුණු ද්‍රාවණය මිශ්‍රණයක්. ග්ලූකෝස් ද්‍රාවණය මිශ්‍රණයක්. මිශ්‍රණයක්. ආසුත ජලය සංසුද්ධ ද්‍රව්‍යයක්. සංසුද්ධ ද්‍රව්‍යයක්. කාබන් සංසුද්ධ ද්‍රව්‍යයක්. කාබන් වල තියෙන එක ද්‍රව්‍යය ඒක සංසුද්ධ ද්‍රව්‍යයක්. සල්ෆර් සංසුද්ධ ද්‍රව්‍යයක්. ඒකත් සංසුද්ධ ද්‍රව්‍යයක්. කොපර් සල්ෆේට් සංසුද්ධ ද්‍රව්‍යයක්. ඒක සංසුද්ධ ද්‍රව්‍යයක්. සෝඩියම් බයිකාබනේට් සංසුද්ධ ද්‍රව්‍යයක්. ඒකත් සංසුද්ධ ද්‍රව්‍යයක්. සෝඩියම් ක්ලෝරයිඩ් සංසුද්ධ ද්‍රව්‍යයක්. සෝඩියම් ක්ලෝරයිඩ් උත් සංසුද්ධ ද්‍රව්‍යයක්. කොලකැඳ මිශ්‍රණයක්. කොලකැඳ මිශ්‍රණයක්. ඔන්න පුතේ එහෙමනම් මෙන්න මේ ද්‍රව්‍ය ටික අපිට මේ විදිහට ඔබ කියූ විදිහට සංසුද්ධ ද්‍රව්‍ය ටිකත් මෙතනින් අපිට ඔබ සඳහන් කළ පරිදි මිශ්‍රණ ටිකත් වෙන් කරලා දක්වන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි ඇලුමිනියම්, රිදී, තඹ, සිංක්, ආසුත ජලය, කාබන්, සල්ෆර්, කොපර් සල්ෆේට්, සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් ක්ලෝරයිඩ් කියන ඒවා සංසුද්ධ ද්‍රව්‍ය විදිහට හැඳින්වෙනවා. එහෙනම් මේ සංසුද්ධ ද්‍රව්‍ය නැවත අපිට දෙආකාරයකට වෙන් කරන්නට පුළුවන්. මොනවද? භෞතික හෝ රසායනික ක්‍රම මගින් තවදුරටත් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි නිශ්චිත ගුණධර්ම සංසුද්ධ ද්‍රව්‍ය.
මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් නිශ්චිත රස අනුපාතයකට රසායනිකව සංයෝජනය වෙලා තියෙන නිශ්චිත ගුණධර්ම සංසුද්ධ ද්‍රව්‍ය. එහෙනම් මේ සංසුද්ධ ද්‍රව්‍ය මේ ආකාරයකට නැවත වර්ගීකරණයකට ලක් කරන්නට පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට භෞතික හෝ රසායනික ක්‍රම මගින් තවදුරටත් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට බෙදන්නට බැරි නිශ්චිත ගුණධර්ම සංසුද්ධ ද්‍රව්‍ය කුමන නමකින් අපිට හඳුන්වන්න මූලද්‍රව්‍ය. අන්න හරි. මේ අපි හඳුන්වන්නේ මූලද්‍රව්‍ය. ඒ කියන්නේ භෞතික හෝ රසායනික ක්‍රම මගින් තවදුරටත් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට බෙදන්නට බැරි නිශ්චිත ගුණධර්ම සංසුද්ධ ද්‍රව්‍ය හඳුන්වන්නේ මූලද්‍රව්‍ය කියලා. එහෙනම් මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වෙලා හැදුණු නිශ්චිත ගුණධර්ම සංසුද්ධ ද්‍රව්‍ය හඳුන්වන්නේ මොකක් කියලාද? සංයෝග. එය තමයි සංයෝග විදිහට අපි හඳුන්වන්නේ. ඔන්න දැන් එහෙනම් ඔබට තියෙනවා නැවත වැඩක්. මොකද්ද? මේ දී ඇති සංසුද්ධ ද්‍රව්‍ය ටික මූලද්‍රව්‍ය සහ සංයෝගවලට වෙන් කරන්නටයි අපි ඊළඟට සූදානම් වෙන්නේ. කාට හරි කියන්න පුළුවන්ද මෙතනින් මූලද්‍රව්‍ය වලට අයිති වෙන දේවල් ටික මොනවද කියලා? අපි ඉස්සල්ලා වගේ එකින් එක අරන් බලමු. ඇලුමිනියම් මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍යයක් කියලා. මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය. හඹ මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය. සිංක් මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය. ආසූත ජලය සංයෝගය. සංයෝගයක්. සංයෝගයක්. කාබන් මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය. සල්ෆර් මූලද්‍රව්‍ය. කොප සල්ෆේට් මූලද්‍රව්‍ය. සංයෝගයක්. නෑ කොප සල්ෆේට් කියන්නේ සංයෝගයක්. සෝඩියම් බයිකාබනේට් සංයෝගය. සංයෝගයක්. සංයෝගයක්. සෝඩියම් ක්ලෝරයිඩ් සංයෝගයක්. හරි. එහෙනම් ඔන්න අපි මූලද්‍රව්‍ය විදිහට සංයෝග විදිහට මේ ද්‍රව්‍ය ටික මේ ආකාරයට නැවත වර්ගීකරණයකට ලක් කරන්නට පුළුවන්. එහෙමනම් අපි දැන් මේ යොදාගත්තු ද්‍රව්‍ය ටික සංසුද්ධ ද්‍රව්‍ය සංසුද්ධ නොවන ද්‍රව්‍ය විදිහට වෙන් කළා. ඉන් සංසුද්ධ ද්‍රව්‍ය ටික අපි නැවත මූලද්‍රව්‍ය සහ සංයෝගවලට වෙන් කළා. හොඳයි. දැන් මෙතන තියෙනවනේ මිශ්‍රණ ටික. වාතය, පානීය ජලය, ලුණු ද්‍රාවණය, ග්ලූකෝස් ද්‍රාවණය, කොළ කැඳ. මේකෙන් මිශ්‍රණය පුරාම ඒකාකාර සංයුතියක් ඇති මිශ්‍රණ. අපි ඒවා හඳුන්වන පුතේ සමජාතීය මිශ්‍රණ කියලා. ඊළඟ මිශ්‍රණය පුරා සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ විෂම ජාතීය මිශ්‍රණ කියලා. මිශ්‍රණය පුරා සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ විෂම ජාතීය මිශ්‍රණ. දැන් අපි මෙන්න මේ ඉහතින් සඳහන් කරලා තියෙන ද්‍රව්‍ය ටික මිශ්‍රණ ටික වාතය, පානීය ජලය, ලුණු ද්‍රාවණය, ග්ලූකෝස් ද්‍රාවණය සහ කොළ කැඳ සමජාතීය මිශ්‍රණ සහ සමජාතීය නොවන ඒ කියන්නේ විෂම ජාතීය මිශ්‍රණ විදිහටයි වර්ගීකරණය කරන්නට සූදානම් වෙන්නේ. අපි දැන් බලමු මේ ද්‍රව්‍ය ටිකත් ඉස්සෙල්ලා විදිහටම වාතය. විෂම ජාතිය. වාතය විෂම ජාතිය. ඒ කියන්නේ වාතයේ සංයුතිය තනින් තැනට වෙනස්. පානීය ජලය සමජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණ. අපි සාමාන්‍යයෙන් පානීය ජලය ගත්තොත් ඒකේ සමජාතීය කියලා හිතන්නට පුළුවන්. හැබැයි යම් කෙනෙකුට එය විෂම ජාතීය ලෙසත් දක්වන්නට පුළුවන්. මොකද පානීය ජලය තුල මොනවා හරි කුඩා අංශු වර්ග මොනවා හරි තිබුණොත් රොඩු කෑල්ලක් හරි තිබුණොත් ඒක විෂම ජාතිය. නමුත් අපි ඒක සමජාතීය ලෙස සැලකමු. ලුණු ද්‍රාවණය සමජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණයක්. ග්ලූකෝස් ද්‍රාවණය සමජාතීය මිශ්‍රණය. සමජාතීය මිශ්‍රණයක්. කොළ කැඳ විෂම ජාතීය මිශ්‍රණ. විෂම ජාතීය මිශ්‍රණයක්. දැන් අපිට මෙන්න මේ විදිහට ඒ ටික වෙන් කරන්නට පුළුවන්. ලුණු ද්‍රාවණය, පානීය ජලය, ග්ලූකෝස් ද්‍රාවණය සමජාතීය මිශ්‍රණ විදිහට, වාතය සහ කොළ කැඳ විෂම ජාතීය මිශ්‍රණ විදිහටත් අපිට වෙන් කර ගන්නට පුළුවන්.
අච්චු පොතේ සර් සමජාතීය මිශ්‍රණ කියන තැනට මුහුදු ජලයේ තියෙනවා සර් ඒක අයත් වෙනවද? ඔය දැන් මෙහෙමයි පුතේ මුහුදු ජලය කියන එක අපි ගත්තොත් අපි එතනදී යොදාගන්නේ අර පානීය ජලය විදිහට වෙන අපද්‍රව්‍ය රොඩු කෑලි නැති සාම්පලයක් විදිහට ගන්න මුහුදු ජලය. එතකොට අපිට ඒක සමජාතීය අපි හිත මුහුදු ජලය මුහුදෙන් අපි බෝතලයකට මුහුදු ජලය ගත්තා කියලා. නැත්තම් කෝප් එකකට මුහුදු ජලය ගත්තා කියලා. එහෙම ගත්තොත් ඒක සමජාතීය වෙනවා. මම අර පානීය ජලයත් එහෙම කිව්වනේ. හැබැයි අපි මුහුදේ තියෙන සමස්ත මුහුදු ජලය ගත්තොත් ඒක විෂම ජාතිය. මොකද ඒ අතර සතුන් ඉන්නවා, විවිධ අපද්‍රව්‍ය තියෙනවා. එහෙනම් මුහුදේ තිබෙන මුහුදු ජලය තුල සමජාතීය බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් මුහුදු ජලය කියන එක අපි යම් සාම්පලයක් විදිහකට භාජනයකට ගත්තොත් ඒ මුහුදු ජලය අපිට සමජාතීය ලෙස සලකන්නට පුළුවන්. ඒතර පුතේ මේ හැම වෙලේම මේ අපි කියන හැම දෙයක්ම මේ විදිහට වචනයෙන් දල වශයෙන් තමයි අපිට ඒක එහෙම කියන්නට පුළුවන්. ඉතින් අපි හිතමුකෝ ලුණු ද්‍රාවණය කියලා. මේ ලුණු ද්‍රාවණය තුල දිය නොවුණු ලුණු කැටයක් ඉතිරි වෙලා තිබුණොත් ඒක විෂම ජාතීය වෙනවා. ග්ලූකෝස් ද්‍රාවණය තුල එක ග්ලූකෝස් පොඩි කොටසක් හරි දිය වෙලා නැතුව තිබුණොත් ඒක විෂම ජාතීය වෙනවා. අපි හිතමු මේ හදාගත්තු ග්ලූකෝස් ද්‍රාවණයට කුඩා රුඩු කැබැල්ලක් වැටුණොත් ඒක විෂම ජාතීය වෙනවා. එහෙනම් මතක තියාගන්න මේ සමජාතීය සහ විෂම ජාතීය බව තීරණය වෙන්නේ එය කුඩා පරිමාවක් ගත්තොත් වෙනත් ද්‍රව්‍ය අපි මේ කියන වචනය තුල ඊට බාහිරින් වූ ද්‍රව්‍ය එකතු වෙලා නැහැ කියලා සැලකුවොත් පමණයි. හරිද? දැන් අපි වාතය කියලා ගමුකෝ. වාතය වුණත් ඉතා කුඩා කොටසක් ගත්තොත් ෆිල්ටර් කරපු වාතයේ ස්වල්පයක් ගත්තොත් සමහර විට එතන සමජාතීය වෙන්නට පුළුවන්. දැන් ඔබ ඉන්න තැන දූවිලි නැතිනම් එතන කුඩා පරිමාවක තියෙන වාතය සමජාතීය වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් ස්වභාවයන් මේ සමජාතීය විෂම ජාතීය විදියට වෙන් කරනකොට අපිට හඳුනා ගන්නට වෙනවා. ඉතින් අර සරල අදහසකින් තමයි මේ ආකාරයට වර්ගීකරණයක් අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔන්න මූලද්‍රව්‍ය සඳහා නිදසුන් 10ක් දෙන්න. දැන් අපි සියලු දෙනාටම කියමු තමන්ගේ සටහන් පොත අරගෙන මූලද්‍රව්‍ය 10ක් ලියන්න කියලා. පෙළපොත කියවලා පෙළපොතේ සඳහන් තොරතුරු මේ සඳහා සම්බන්ධ කරගන්නට හැකියාවක් තිබෙනවා. රුමෙත් කියන්න බලන්න ඔයා ලියපු මූලද්‍රව්‍ය 10. අඹ, කාබන්, අට්‍රම්, අයන්, රසදිය, සිලිකන්, සල්ෆර්, සින්, ක්ලෝරින්, ආගන්. හරි. ඊට අමතරව මොනවා හරි ලියලා තියෙනවද තව කවුරු හරි? විහඟ? සේරම කියන්න සර්. දැන් අපි කෙනෙක් කියපුවා හැර ඉතුරුවා කියන්න පුළුවන්ද? හයිඩ්‍රජන්, හයිඩ්‍රජන්, සිංක්, හීලියම්, ඔව්, ලිතියම්, ඇලුමිනියම්, ඔක්සිජන්, සිංක්, මැග්නීසියම්, ඔව්, ෆොස්ෆරස්, අයඩින්, ඔව්. බෙරිලියම්, බෝරෝන්, හොඳයි. මේ මූලද්‍රව්‍ය වලින් ගණනාවක් හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන්, රසදිය, සල්ෆර්, අයඩින්, සෝඩියම්, මැග්නීසියම් සහ ෆොස්ෆරස් මම දක්වලා සර් ටයිටේනියම් උත් ගන්න පුළුවන් අපිට මූලද්‍රව්‍ය. ටයිටේනියම් මූලද්‍රව්‍යයක්. හරි. එහෙනම් මෙන්න මේ මූලද්‍රව්‍ය හඳුනාගනිමු. දැන් ඔබ මේ මූලද්‍රව්‍ය ගැන තොරතුරු දන්නේ නැහනේ. හයිඩ්‍රජන්. මේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය අපිට හමු වෙනවා අපි භාවිතා කරනවා බැලුන් ඉහළ යවන්න. ලුණයක් ඉහළ යවීම සඳහා නිෂ්පාදනය කරන වායුව තමයි හයිඩ්‍රජන් වායුව. ඔක්සිජන්. ඒතර ඔබ දන්නවා මේ දවස්වල රූපවාහිනිය බලනවා නම් ඔක්සිජන් පිළිබඳ ලෝකයේ ලොකු ගැටලුවක් පවතින මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ දැන් මේ කොරෝනා වසංගතයත් සමග ඔක්සිජන් මූලද්‍රව්‍ය ඔක්සිජන් වායුව අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ශ්වසන රෝගීන් සඳහා. ඊළඟට කාබන්. ඔබ කාබන් දන්නවා සාමාන්‍ය එදිනදා ජීවිතයේ අපි අඟුරු කියලා හඳුන්වන ද්‍රව්‍යවල, ගල් අඟුරු වල, දියමන්ති වල, මිනිරන් වල තිබෙන ප්‍රධානතම මූලද්‍රව්‍ය වෙන්නේ කාබන්.
ඊළඟට නයිට්‍රජන්. අපිට නයිට්‍රජන් කියන වායුව හමු වෙන්නේ වාතයෙන්. අපිට ඇහැට නොපෙනුනාට ඔබ වටේ තිබෙන මේ වාතය තුල නයිට්‍රජන් වායුව අඩංගු වෙනවා 80%කට පමණ ආසන්න ප්‍රමාණයක්. Oh my goodness! Wow! Look at this cloud! Oh my goodness! Wow! Look at this cloud! This is insane! No way! This is way better than dry ice. Check this out. That's so cool. Look at it fly around. Wow, it's like sliding. So awesome. Look at this one. Wow. You know what, guys? I think this experiment was a huge success. ඊළඟට රසදිය. රසදිය කියන්නේ ලෝකයේ සුවිශේෂ මූලද්‍රව්‍යයක්, ලෝහයක්. රසදිය ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයක්. ඒ වගේම මෙහි සුවිශේෂ ස්වභාවයක් තියෙනවා. මෙහි ඝනත්වයේ හුඟක් ඉහළ අගයක්. ඒ නිසාම රසදිය මතට අපි බැස්සොත්, රසදිය ටැංකියක් පුරවලා අපි ටැංකියට බැස්සොත් අපි පාවෙනවා. අපි රසදිය තුල ගිලෙන්නේ නැහැ. සල්ෆර් කහපාට මූලද්‍රව්‍යයක් අපි එදිනදා ජීවිතයේ හඳුන්වනවා ගෙන්දගම් කියලා. ඊළඟට අයඩීන්. අයඩීන් කියන මූලද්‍රව්‍ය තමයි පිෂ්ඨය හඳුනා ගැනීමට යොදා ගන්නා ප්‍රතිකාරකයක් විදිහට භාවිතා වෙන්නේ. ඊළඟට සෝඩියම්. සෝඩියම් කියන්නේ සුවිශේෂ මූලද්‍රව්‍යයක්. ඊටාම ආරක්ෂිතව තියන්නට වන සාමාන්‍ය වාතයේ තිබුණොත් එය ඔක්සිජන් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ඕනෑම ද්‍රව්‍යයක් ගිනි ගන්නකොට වතුර දැම්මොත් නිමෙනවා. හැබැයි සෝඩියම් ගින්දර තිබ්බොත් පත්තු වෙනවා. වතුර දැම්මත් ඒත් ගිනි ගන්නවා. වතුරේදී ගිනි ගන්න ද්‍රව්‍යයක් තමයි sodium කියලා කියන්නේ. Density of sodium is almost the same as water, melting point being 97 degrees Celsius. Sodium is a quite soft metal and can be easily cut with a knife. Hardness of sodium is almost identical to an eraser that you use in schools. It requires the same effort to cut it. On the cut edge you can see the shiny surface of sodium. However, being in the air, it oxidizes very quickly and coats with a layer of peroxides and carbonates. Now let's talk about the most interesting moment, the chemical properties of sodium. Sodium reacts with water. Take a small piece of sodium and put it in water. By the way, the indicator phenolphthalein was added in the water. As a result of reaction of sodium with water, sodium hydroxide and hydrogen are formed. From the heat of the reaction, the sodium melts and turns into a sphere. It is mostly safe to conduct experiments with small pieces of sodium, as they are the most controllable. Whereas large pieces of sodium ignite spontaneously and explode when reacting with water, so that is very dangerous. ඊළඟ මැග්නීසියම්. අපිට මැග්නීසියම් එදිනදා ජීවිතයේ හඳුනා ගන්නට පුළුවන් විද්‍යාගාරයේ මැග්නීසියම් රෝලක් විදිහට පවතිනවා. ඊළඟට ඔය නැව්වල වාගේ හැම මල බැඳීම වළක්වා ගැනීම සඳහා මැග්නීසියම් භාවිතා වෙනවා. ඔබ පන්ති කාමරයේ දැකලා ඇති දීප්තිමත් සුදු පාට දැල්ලක් සහිතව දැවිලා ලස්සනට සුදු ආලෝකයක් පිට කරන ද්‍රව්‍යයක් තමයි මැග්නීසියම්. Go! Now it's a synthesis reaction. We will make reaction between the magnesium pipe and the oxygen to form a magnesium oxide. أبص على الكاميرا. عادي صح؟ لو الكاميرا بس هتعمل برضه. يا مستر اتعميت ده شمروخ. بس انا ممكن اتعمل فعلا يا عم اسكت واتفرج ممكن ابص اتفرج يا See, that's magnesium oxide. كورس ها. مستر عايز تعمل مستر انا اتعميت MgO يعني مغنيسيوم اوكسيد صح؟ يا نظارة شمس الولاد
ඉතින් ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍යයත් සුවිශේෂ මූලද්‍රව්‍යයක්. ෆොස්ෆරස් සාමාන්‍ය ජීවිතයේදී තියලා තියන්නේ වතුරේ. ඒතර ෆොස්ෆරස් ගබඩා කර තබන්නේ වතුරේ. එතකොට සෝඩියම් ගබඩා කර තබන්නේ පැරපීන් තෙල්. සෝඩියම් වලට වතුර දැම්මොත් ගිනි ගන්නවා. ෆොස්ෆරස් වලට වතුරේ තමයි දාලා තියෙන්නේ. දැන් අපි එනම් සංයෝග ලියමු. ඔබේ පෙළ පොතේ සංයෝග 3ක් දක්වලා තියෙනවා. දැන් අපි ඔබට ආරාධනා කරනවා සංයෝග 10ක් ලියන්නට කියලා. අයන් ඔක්සයිඩ්, අයන් ඔක්සයිඩ්. හරි. මේතේන්, ඔව් මෙතේන්. හරි. තව එකක්. sulfuric acid, ඔව් සල්ෆියුරික් අම්ලය, calcium carbonate, කැල්සියම් කාබනේට්, copper sulfate, කොපර් සල්ෆේට්, baking soda, බේකින් සෝඩා. ජලය, මොනවද? ජලය, ජලය, ඇමෝනියා, කාබන් ඩයොක්සයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ්, යූරියා, glucose, මෙතේන්, carbon dioxide, ඇමෝනියා, ග්ලූකෝස්, කාබන් මොනොක්සයිඩ්, කොපර් සල්ෆේට්, කැල්සියම් කාබනේට් මේ වගේ අපිට බොහෝ රසායනික සංයෝග හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් මෙන්න අපි කොන්ඩිස් ගන්න පුළුවන්ද? කොන්ඩිස් එහෙම නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් සංයෝගයක්. sannivedanaya පහසුව සඳහා මූලද්‍රව්‍ය සංකේත භාවිතයෙන් ලියනවා. මේ සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගත්තු සම්මුතීන් භාවිතා වෙනවා. එතකොට අපි දැන් අකුරෙන් ලියන්න ගියාම අමාරුයි. ඒ නිසා අපි පහසුවෙන් ලියනවා සංකේත භාවිතා කරලා. එහෙමනම් පුතේ මේ මූලද්‍රව්‍ය සංකේත භාවිතයෙන් ලිවීමේදී යොදා ගැනෙන අන්තර්ජාතික සම්මුති මොනවද? කාට හරි කියන්න පුළුවන්ද යොදා ගැනෙන අන්තර්ජාතික සම්මුතිය? සංකේතය එකාක්ෂරයකින් නිරූපණය කරනකොට ඉංග්‍රීසි කැපිටල් අකුරකින් ලියන්නට ඕන. ඊළඟට සංකේතයේ අක්ෂර දෙකකින් ලියනවා නම් පළමු අක්ෂර ඉංග්‍රීසි කැපිටල් අකුරකින් ලියන්න ඕනේ. දෙවන අක්ෂරය සිම්පල් අකුරකින් ලියන්නට ඕන. ඉතින් මූලද්‍රව්‍ය ලියද්දී එහි ඉංග්‍රීසි වචනේ මුල් අකුර භාවිතා වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අකුරු දෙකක් භාවිතා වෙනවානේ. ඒතර පළමු අකුරයි තවත් අකුරක් භාවිතා වෙනවා. ඉතින් මේ මූලද්‍රව්‍ය සංකේත භාවිතයෙන් ලියන එක හඳුන්වා දුන්නු විද්‍යාඥයා කවුද? ඔබට කියන්නට පුළුවන් ඔබ අමතරව මේ දැනුම පිළිබඳව සොයා යන කෙනෙක් නම් ඔබට කියන්නට පුළුවන් වෙන්නට ඕන. මෙන්න මේ අඳුරනවද බලන්න. මූලද්‍රව්‍ය සංකේත භාවිතයෙන් ලිවීම හඳුන්වා දුන්නේ මෙන්න මෙයා. ජේ බර්සිලියස්. ජේ බර්සිලියස්. එහෙනම් ජේ බර්සිලියස් කියන විද්‍යාඥයා තමයි මූලද්‍රව්‍ය සංකේතයෙන් ලිවීම හඳුන්වා දුන්නු විද්‍යාඥයා. දැන් මෙයා ජීවතුන් අතර නැහැ. එහෙනම් අපි බලමු පුතේ මූලද්‍රව්‍ය සංකේත වලින් ලියනකොට බොහෝ විට මූලද්‍රව්‍ය ඉංග්‍රීසි නම යොදා ගන්නවා. එහෙනම් මේ ඉංග්‍රීසි නම යොදා ගන්න මූලද්‍රව්‍ය කිහිපයක් තමයි මේ තිබෙන්නේ. අපි බලමු මේ මූලද්‍රව්‍ය සඳහා යොදා ගැනෙන සංකේත මොනවද කියලා. දැන් අපි අහමු එක එක්කෙනාගෙන් හයිඩ්‍රජන්. මොකක්ද හයිඩ්‍රජන් සඳහා යොදා ගැනෙන සංකේතය? රුමේත් කියන්න බලන්න. කැපිටල් H අකුරස. ඔව් කැපිටල් H අකුර. විහඟ කියන්න කාබන් මූලද්‍රව්‍ය සඳහා යොදා ගැනෙන අක්ෂරය. capital C, කාබන් කියන ඉංග්‍රීසි වචනේ කැපිටල් C. ඊළඟට ගවිනු ඔක්සිජන් වලට කැපිටල් O. කැපිටල් O. අපි ඊළඟට අහමු සෙනුලිගෙන් නයිට්‍රජන් වලට capital N, කැපිටල් N අකුර තමයි නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයේ කැපිටල් N අකුර තමයි ඒ සඳහා යොදා ගැනීම.
සල්ෆර් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා සල්ෆර් කියලා. මොකද්ද මුල් යොදාගෙන අකුර? capital S අකුර ඔව් කැපිටල් S අකුර. ඊළඟට ක්ලෝරින් වලට මොකද්ද කියන්න පුළුවන්? capital C, capital I. නෑ වැරදි. Nah, sorry sir. Ah. Capital C, 1. 1 නෙමෙයි. කැපිටල් C සිම්පල් එලුයි. සිම්පල් L. අපි දෙවෙනි අකුර දාන්නේ සිම්පල් ලොකින් පුතේ. එහෙනම් කැපිටල් C සිම්පල් L. ඇලුමිනියම් මොකද්ද රුමේත්? කැපිටල් A සිම්පල් L. කැපිටල් A සිම්පල් L. ගවිනු කියන්න මැග්නීසියම් වලට මොකද්ද කියලා එහෙනම්? කැපිටල් M සිම්පල් G. කැපිටල් M සිම්පල් G. දැන් ඔබට පේනවා අකුරු දෙකක් ලියද්දී පළවෙනි අකුරයි දෙවෙනි අකුරයි නෙමෙයි ගන්නේ. පළවෙනි අකුරයි තවත් අකුරකුයි. දැන් ඇලුමිනියම් කියන්න නම් පළවෙනි අකුරයි දෙවෙනි අකුර. හැබැයි ක්ලෝරින් කියන්නවත් මැග්නීසියම් කියන්නවත් දෙවෙනි නෙමෙයි තුන්වෙනි අකුර අරන් තියෙන්නේ. සිංක් සෙනුලි Capital Z, simple N. කැපිටල් Z සිම්පල් N. අපි සිලිකන් අහමු තේජකගෙන්. capital S simple I කැපිටල් S සිම්පල් I. ඊළඟට බලමු පොස්පරස්. පොස්පරස් වලට කියන්න බලන්න රුමේත්. කැපිටල් P. කැපිටල් P. විහංග. ආගම්. Capital A, simple R. කැපිටල් A සිම්පල් R. ගවිනු. කැල්සියම්. කැල්සියම් වලට මොකක්ද දෙන්නේ? කැපිටල් C සිම්පල් A. කැපිටල් C සිම්පල් A. අයඩින් වලට එන්නේ මොකක්ද? කැපිටල් I ද. ඔව් අයඩින් දක්වන්නේ IODINE විදිහට. එහෙනම් එහි සංකේතය කැපිටල් I. සමහර මූලද්‍රව්‍යවල ලතින් නාමය සංකේතයට යොදා ගන්න. එතකොට මම මේ දැන් දක්වලා තියෙන්නේ ලතින් නම යොදා ගන්න මූලද්‍රව්‍ය ටික. අපි බලමු කොහොමද ඒ සම්බන්ධය ඇති කරගන්නේ කියලා. එතකොට සෝඩියම් වලට ලතින් වලින් කියන්නේ පුතේ නේට්‍රියම් කියලා. එහෙමනම් සංකේතය වෙන්නට ඕන මොකද්ද රවි? කැපිටල් N සිම්පල් A. කැපිටල් N සිම්පල් A. කොපර් වලට කියන්නේ කියුප්‍රම් කියලා. විහංග කියන්න බලන්න. Capital C, simple U. කැපිටල් C සිම්පල් U. දැන් බලමු ලෙඩ්. ලෙඩ් වලට ලතින් වලින් කියන්නේ ප්ලම්බම් කියලා. සමහර පොත්වල ප්ලම්බුම් කියලා තියෙනවා. ගවිනු කියන්න බලන්න මොකද්ද කියලා. කැපිටල් P සිම්පල් B. කැපිටල් P සිම්පල් B. දැන් ඔබ මම මේ කතා කරනකොට පෙළපොතත් උදව් කරගන්න. පෙළපොත උදව් කරගෙන අපේ මේ තොරතුරුත් සම්බන්ධ කරගෙන පෙළපොතත් බලාගෙන තමයි අපි සම්බන්ධ වෙන්නට ඕනේ. ඊළඟට ගෝල්ඩ්. ගෝල්ඩ් වලට කියන්නේ සිහල සංකේතය. ලතින් වලින් කියන්නේ අවුරම් කියලා. capital A simple U කැපිටල් A සිම්පල් U. මර්කරි. රුමේත් කියන්නේ මර්කරි වලට කියන්නේ හයිඩ්‍රොගයිරම් කියලා. කැපිටල් H සිම්පල් G. කැපිටල් H සිම්පල් G තමයි මර්කරි වලට කියන්නේ. ඊළඟට අයන්. අයන් වලට කියන්නේ ෆෙරම් කියලා. Capital F, simple E. කැපිටල් F සිම්පල් E. සිල්වර් වලට කියන්නේ ආජන්ටම් කියලා. Capital A, simple G. මූලද්‍රව්‍ය බොහොමයක් නම් කරලා තියෙන්නේ
ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරලා තියෙනවා, ලතින් භාෂාවෙන් නම් කරලා තියෙනවා. එතකොට මේ නම් කරලා තියෙන එකේ අනිවාර්යයෙන්ම පළවෙනි අක්ෂරය අරගෙන තියෙනවා. දෙවෙනි අකුරු දෙකකින් නම් කිරීමේදී වචනයේ මැද තිබෙන තවත් අක්ෂරයක් ඒ සඳහා සම්බන්ධ කරගෙන තිබෙනවා. පදාර්ථයේ තැනුම් ඒකකයේ පරමාණු. යම් මූලද්‍රව්‍යයක් නිර්මාණය වෙලා තියෙන්නේ එක වර්ගයේ පරමාණු වලින්. මූලද්‍රව්‍ය දෙකක පරමාණු එකිනෙකට වෙනස්. සමහර මූලද්‍රව්‍ය වල පරමාණු සාමාන්‍ය තත්ත්වයටතේ තනි පරමාණු විදිහට තියෙනවා. තවත් සමහර මූලද්‍රව්‍ය වල පරමාණු තනි තනිව පිහිටන්නේ නැතුව මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙලා පිහිටනවා. අන්න ඒ විදිහට මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ පරමාණු පොකුරක් අපි හඳුන්වනවා පුතේ අණුවක් කියලා. එහෙනම් මෙන්න මේ විදිහට පරමාණුව කියන එක පිළිබඳව මූලිකවම අදහසක් ඉදිරිපත් කළ පුද්ගලයා වුණේ ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. පරමාණු පවතින ආකාර ගැන අපි කතා කළොත් මම ඔබට පෙර සඳහන් කළ විදිහට සාමාන්‍ය තත්ත්වයට තේ පරමාණු දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙලා අණුවක් ලෙස පවතින්නට පුළුවන්. සාමාන්‍ය තත්ත්වයට තේ තනි පරමාණු විදිහට තවත් සමහර පරමාණු පවතින්නට පුළුවන්. ඉතින් මේ අණු විදිහට පවතින පරමාණු එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙලා අණුවක් විදිහට පවතින්නටත් පුළුවන්. ඒවා අපි හඳුන්වනවා සමපරමාණුක අණු කියලා. ඉතින් වර්ග කිහිපයක පරමාණු සම්බන්ධ වෙලා පවතින්නට පුළුවන්. ඒවා අපි හඳුන්වනවා විෂම පරමාණුක අණු කියලා. ඉතින් පුතේ මෙන්න මේ විදිහට පරමාණුවක් පිළිබඳව මූලික අදහස් ඉදිරිපත් කළ පුද්ගලයා විදිහට මම ඔබට සඳහන් කළා ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. එහෙමනම් ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා කිව්වා පදාර්ථයේ හැදිලා තියෙන කුඩාම ඒකකය පරමාණු කියලා. එහෙනම් මෙන්න මේ පරමාණු යම් ද්‍රව්‍යයක පරමාණු සෑම අතින්ම එක සමානයි, වර්ග දෙකක පරමාණු එකිනෙකට වෙනස් කියලා. ඒ වගේම මේ ආකාරයට සමපරමාණුක අණු හෝ විෂම පරමාණුක අණු හදනවා නම් ඒවා හදන්නේ පරමාණු අතර සරල අනුපාතයකට කියලා ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරලා තියෙනවා. එකම මූලද්‍රව්‍යයේ පරමාණු වලින් සමන්විත අණු කෙසේ හඳුන්වනු ලබයි? සමපරමාණුක අණු. ඔව්, සමපරමාණුක අණු. මූලද්‍රව්‍ය වර්ග දෙකක් හෝ කිහිපයක පරමාණු වලින් සමන්විත අණු කෙසේ හඳුන්වනු ලබයි? විෂම පරමාණුක අණු. ඔව්, අපි ඒවා හඳුන්වන්නේ විෂම පරමාණුක අණු විදිහට. ඉතින් සමපරමාණුක අණු සඳහා නිදසුන් 5ක් දක්වා අණුවේ සංකේතය ඉදිරියෙන් ලියන්න. දැන් අපි බලමු. ඔක්සිජන් අපි දක්වනවා O2 කියලා. හයිඩ්‍රජන් අපි දක්වනවා H2 කියලා. නයිට්‍රජන් අපි දක්වනවා N2 කියලා. ක්ලෝරින් අපි දක්වනවා Cl2 කියලා. ෆ්ලුවරින් අපි දක්වනවා F2 කියලා. දැන් එහෙනම් ඔබ දන්නවා ඔක්සිජන් හඳුන්වන සංකේතය O. එයාලා දෙන්නෙක් එකතු වෙලා තියෙන නිසා තමයි අපි O2 කියලා අණුවේ සංකේතය හඳුන්වන්නේ. ඔබ දන්නවා හයිඩ්‍රජන් පරමාණුවේ සංකේතය H. අණුවක තියෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙක. නයිට්‍රජන් වල සංකේතය N. නයිට්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තිබෙන නිසා N2. ක්ලෝරීන් පරමාණුවේ සංකේතය Cl. ක්ලෝරීන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා අණුවක් හදන නිසා Cl2. ෆ්ලුවරින් වල සංකේතය F. ෆ්ලුවරින් පරමාණු දෙකක් එකතු වෙලා ෆ්ලුවරින් අණුවක් විදිහට පවතින නිසා එහි සංකේතය F2 විදිහට අපිට දක්වන්නට පුළුවන්. ඒ වගේම විෂම පරමාණුක අණු සඳහාත් අපිට සංකේතයක් දක්වන්නට පුළුවන්. නිදසුනක් බලමු. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. එහි හයිඩ්‍රජන් පරමාණු එකක් ක්ලෝරීන් පරමාණු එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒක දක්වනවා HCl විදිහට. ජලය ගත්තොත් ජලය තුල පවතින පුතේ හයිඩ්‍රජන් පරමාණු දෙකක්
ඔක්සිජන් පරමාණු එකක් එක්ක සම්බන්ධ වෙලා තමයි ජල අණුවක් පවතින්නේ. එහෙනම් ජල අණුවේ සූත්‍රය අපි දක්වනවා H2O විදිහට. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ කාබන් පරමාණු එකක් ඔක්සිජන් පරමාණු දෙකක් සමග සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි හඳුන්වනවා කාබන් ඩයොක්සයිඩ් කියලා. මෙතේන් කියලා කියන්නේ කාබන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු 4ක් සමග සම්බන්ධ වෙලා හැදිලා තියෙන අණුවක්. ඒ නිසා එහි සූත්‍රය CH4. ඊළඟට ඇමෝනියා. ඇමෝනියා කියලා කියන්නේ පුතේ නයිට්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු 3ක් එක්ක සම්බන්ධ වෙලා හදන අණුවක්. එය අපි NH3 විදිහට දක්වනවා. එහෙනම් පුතේ ඔබට මේ සංකේත ලියද්දී අවබෝධ කරගන්නට අවශ්‍යයි මේ විදිහට මෙන්න මේ මූලද්‍රව්‍යයේ දකුණු පස පහළින් තමයි මේ අණුවේ තිබෙන පරමාණු සංඛ්‍යාව සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය භාවිතයක් ලෙස එකේ ඉලක්කම දැන් මෙතන තියෙන්නේ H1යි Cl1යි. අපි එක සඳහන් කරන්නේ නැහැ. ඒ වගේම H2යි O1යි අපි එක සඳහන් කරන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ වාගේ සංකේත ලියනකොට අපි එකක් නම් එහි මූලද්‍රව්‍ය දක්වන පරමාණුවේ සංකේතය පමණක් දක්වනවා. එතන 1 2 ආදී වශයෙන් ලියද්දී දෙකේ ඉලක්කම තුනේ ඉලක්කම හතරේ ඉලක්කම ලියනවා. එකේ ඉලක්කම ලියන්නේ නැහැ. ඔන්න ඒ කාරණේ හොඳින් මතක තියාගන්න. හරි. දැන් අපි ඉගෙන ගත්ත පුතේ පරමාණුව තමයි පදාර්ථයේ තැනුම් ඒකකය. එහෙනම් එකම වර්ගයේ පරමාණු රාශියක් එකතු වෙලා හැදෙනවා මූලද්‍රව්‍යයක්. වර්ග දෙකක පරමාණු හෝ කීපයක පරමාණු එකතු වෙලා හැදෙනවා අණු. ඉතින් මෙන්න මේ පරමාණුව කියන්නේ තාම කවුරුවත් දැකලා නැති දෙයක්. අපි මේ පරමාණුව ගැන ඉගෙන ගත්තට පරමාණුව තාම කවුරුවත් දැකලා නැහැ. ඒ නොදකින්නට හේතුව තමයි මේ පරමාණුව කියන්නේ ඊතරම්ම කුඩා අංශුවක්. ඉතින් මේ පරමාණුව පිළිබඳව විවිධ අය අතීතයේ විවිධ මත ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කළ මත අතුරින් අපි පිළිගන්න මතයක් පළමුවට ඉදිරිපත් කළ පුද්ගලයා තමයි අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. එයා ඉදිරිපත් කළ මතය පරමාණුව විශාල හිස් අවකාශයකින් හා මධ්‍යයේ ඇති ධනාරෝපිත න්‍යෂ්ටියකින් සමන්විත වේ කියන කරුණ තමයි රදර්ෆර්ඩ් ඉදිරිපත් කළපු පරමාණුව කුමන ආකාරයේ වස්තුවක්ද නැත්නම් ව්‍යුහයක්ද කියන එක පිළිබඳව හඳුන්වන්නට. ඉතින් මේ අපි සටහනකින් දැක්වුවොත් මේ විදිහට දක්වන්න පුළුවන්. පරමාණුවේ ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයක් නම් මේ වගේ ඉතා කුඩා කලාපයක් තුල තමයි ඔව් සර් මේ වෛරස් එකක් එක ගද්දි පරමාණු වෛරසෙන් කීයක් වගේද? මොකද්ද? ඒ කියන්නේ මේ පරමාණු වෛරසයක් එක ගත්තොත් වෛරසෙන් කීයක් වගේ වෛරසයක පුතේ එහෙම ප්‍රමාණයක් කියන්න බෑ. වෛරසයක් හැදලා තියෙන්නේ පරමාණු වලින් තමයි. ඒක වෛරසයක් තුලත් පරමාණු විශාල සංඛ්‍යාවක්. දැන් අපිට වෛරසයක් ඉලෙක්ට්‍රෝනයකින් නිරීක්ෂණය කරන්න පුළුවන් නේ. දැන් එක එක වෛරසයක ස්වරූපය අනුව එයාගේ තිබෙන පරමාණු සංඛ්‍යාව වෙනස් වෙනවා. පරමාණු විශාල සංඛ්‍යාවක් තියෙනවා වෛරසයක. කියන්නේ වෛරසයක් අපි කුඩයි කියවට වෛරසයක් තුලත් පරමාණු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා තමයි අපිට එක් පරමාණුවක් කොයිතරම් ප්‍රමාණයක්ද කියලා තාම හඳුනා ගන්නට බැරි වෙලා තියෙන්නේ. ඉතින් පරමාණුව තුලත් මෙන්න මේ වගේ කුඩා ප්‍රදේශයක් තුල තමයි ධන ආරෝපිත අංශු තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ධන ආරෝපිත කොටස හඳුන්වනවා න්‍යෂ්ටිය කියලා. එතන මෙන්න මේ ඉතිරි අවකාශය තුල තමයි ඍණාරෝපිත අංශු චලනයමින් පවතිනවා කියලා කියන්නේ. ඉතින් මෙයා මෙහෙම එකපාරටම කොහොමද කිව්වේ? මේ පිළිබඳව අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා පරීක්ෂණයක් සිදු කළා. ඒ පරීක්ෂණය අපි හඳුන්වනවා රන්පත්තිරු පරීක්ෂණය කියලා. මේ ඔබේ නිර්දේශය තුල මෙවැනි කරුණු දක්වලා නැහැ. ඒ නිසා මෙය අමතර දැනුමක් විදිහට මතක තියාගන්න. ඉතින්
රන්පත්තිරු පරීක්ෂණයේදී ආ කරේ මේ වාගේ ඊටාම තුනී රන් පත්‍රයක් ගත්තා. මේ තියෙන රන් පත්‍රයක්. මේ රන් පත්‍රයට ඇල්ෆා කියන අංශු වර්ගය එව්වා. එහෙනම් පරමාණුවක් තුල අංශු වර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා පුතේ. ඒ වගේම එක් අංශු වර්ගයක් මේ විදිහට එවලා එයා බලාපොරොත්තු වුණා මේ හරහා මේ අංශු සියල්ල අනිත් පැත්තට ගමන් කරයි කියලා. නමුත් විද්‍යාඥයෝ සාමාන්‍ය පරීක්ෂණයක් සිදු කරනකොට එතේ නොවේ කියලා බලාපොරොත්තුවෙන් තමයි පරීක්ෂණයක් කරන්නේ. එහෙනම් මෙන්න මේ වාගේ වටේට තවත් ආවරණයක් තියලා ඒ ආවරණයට මෙන්න මේ ඇල්ෆා කියන අංශු වර්ගය ආවොත් හඳුනා ගන්නට පුළුවන් විදිහේ ආවරණයක් තමයි මේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා සැලසුම් කළ පරීක්ෂණයේ තිබුණේ. ඉතින් එයාගේ නිරීක්ෂණ වලින් එයා ඔව් අර ඊට රන්පත්තිරු පරීක්ෂණය අපිට පැහැදිලි කරන්න මුලින්ම රන්පත්තිරු පරීක්ෂණය කියලා කියන්නේ මෙයා මෙන්න මේ විදිහට රත්තරන් පත්‍රයක් ගත්තා. මේ රන් පත්‍රයට එව්වා ඇල්ෆා කියන අංශු වර්ගයක්. එතකොට එයා බලාපොරොත්තු වුණා මේ අංශු වර්ගය මේ පත්‍රය හරහා අනිත් පැත්තට යයි කියලා. ඒකට හේතු උනේ මෙයා ගත්තේ තුනී රත්තරන් පත්‍රයක්. ඉතා තුනී එකක්. එහෙනම් මෙයා බලාපොරොත්තු වුණා ඇත්තටම අනිත් පැත්තට යයි කියලා නෙමෙයි මේ පත්‍රයට වැදිලා සියල්ල ආපසු පරාවර්තනය වෙයි කියලා. ඉතින් මොකද මේක තහඩුවක්නේ. රන් පත්‍රයක්නේ තුනී වුණත් එහා පැත්ත පේන්නේ නැති එකන්නේ. ඒ නිසා මෙයා බලාපොරොත්තු වුණා මේකට වැදෙන ඇල්ෆා අංශු සියල්ල අනිත් පැත්තට ආපසු පරාවර්තනය වෙලා ඒවි කියලා. නමුත් එයා වටේට තියලා තිබ්බ ආවරණය නිසා යම් විදිහකට මේ තුලින් අනිත් පැත්තට ගමන් කරනවා නම් එයත් හඳුනා ගැනීමට හැකිවන ආකාරයටයි පරීක්ෂණය සැලසුම් කරලා තිබුණේ. ඉතින් බලමු මෙයාගේ පරීක්ෂණය මොකද වුනේ කියලා. පරීක්ෂණයේදී බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයක් තමයි ලැබුණේ. අර තහඩුවකට රන් තහඩුවකට ආපු අංශු වලින් වැඩි ප්‍රමාණයක් අනිත් පැත්තට ගමන් කළා. ඉතින් අනිත් පැත්තට ගමන් කළා නම් මොකක්ද අපිට කියන්න තියෙන්නේ? මේ තහඩුව තුල වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ සිදුරු කියලා. ඇල්ෆා අංශු පොඩි ප්‍රමාණයක් විතරයි ආපසු පරාවර්තනය වෙලා ආවේ. ඉතින් මෙන්න මේ නිසා අර්නස්ට් රදර්ෆර්ඩ් ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායම තීරණය කළා පරමාණුව කියන්නේ ඝන ගෝලයක් නෙමෙයි. කියන්නේ ඝන වස්තුවක් නෙමෙයි. පරමාණුවේ තියෙන්න ඕන වැඩිපුරම හිස් අවකාශ. හේතුව මොකද්ද? මෙයා එවපු අංශු වලින් වැඩි ප්‍රමාණයක් අනික් පැත්තට ගමන් කළා. අනික් පැත්තට ගමන් කරන්නට නම් එහි අවකාශ තියෙන්නට ඕනනේ. ඉඩ තියෙන්නට ඕනනේ. සිදුරු තියෙන්නට ඕනනේ. ඉතින් මේ අනුව තමයි පරමාණුව පිළිබඳ න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කළේ. ඉතින් මේ න්‍යෂ්ටික ආකෘතියෙන් පැහැදිලි කළේ මොකද්ද? පරමාණුව තුල ධනාරෝපණ ඒකරාශී වූ කුඩා කලාපයක් තියෙනවා. මෙන්න මේ කලාපය තුල ඒ කලාපය හඳුන්වනවා පරමාණුවේ න්‍යෂ්ටිය කියලා. ඉතින් මෙන්න මේ න්‍යෂ්ටිය වටේට තමයි නිශ්චිත ප්‍රදේශයක ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන කියන අංශු ගමන් කරමින් පවතින්නේ කියලා. එහෙනම් මෙන්න මේ විදිහටයි පරමාණු පිළිබඳ න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් වුනේ. දැන් ඔබට න්‍යෂ්ටික ආකෘතිය පිළිබඳ යම් අදහසක් ගැටලුවක් තිබෙනවා නම් අහන්න අපි ඒ පිළිබඳව තවදුරටත් කතා කරලා ඉදිරියට යමු. සර් ඔව්. සර් මේ සැකිවනේ මූලද්‍රව්‍ය වල තැනුම් මේ පරමාණුවක් කියලා. ඔව්. එතකොට සර් මේ පරමාණුව ඈ හරි සර්. ඩෝල්ටන් නේ. ඔව් සර් එතකොට මේ පරමාණු ආලෝකන මේ ඉලෙක්ට්‍රොනික අණු විශේෂයෙන් බලා ගන්න බැරි නම් කොහොමද එහෙම එකක් තියනවා කියලා අනුමාන හරි කරේ? දැන් මෙහෙම හිතන්නකෝ ඒකට විවිධ වූ පරීක්ෂණවල ලැබෙන නිරීක්ෂණ අනුව තමයි හිතලා තමයි මේ තියෙන්නේ. දැන් කවුරු හරි අනාගතයේ පරමාණු බලන්න උපකරණයක් හැදුවොත් කියයි ඔය ඉස්සර මිනිස්සු කියලා තියෙන විදිහ නෙමෙයි පරමාණු මේ වගේ කියලා. පරමාණුව තවදුරටත් බෙදාවෙන් කළ නොහැකියයි අතීතයේ සැලකුවද එහි තවදුරටත් උපපරමාණුක අංශුවලට බෙදා ගන්නට හැකි බව අනාවරණය කරගත්තා. උපපරමාණුක අංශු වර්ග 12ක් අපි කතා කරනවා පරමාණුක අංශු වර්ග.
ඉතින් මේ අංශු වලින් අපි අංශු වර්ග 3ක් පමණයි අපි ඔබත් සමග සාකච්ඡා කරන්නේ. ඉතිරි ඒවා ඔබ තවදුරටත් පොත්පත් කියවලා අවශ්‍ය නම් ඉගෙන ගන්නට පුළුවන්. එහෙම නැත්නම් උසස් පෙළට ගියාම එතනින් එහාට යනකොට ඔබට තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනය කරන්නට හැකියාව ලැබේ. ඒ අංශු වර්ග 3 තමයි ප්‍රෝටෝනය, නියුට්‍රෝනය සහ ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ. එහෙනම් ඔන්න පරමාණුව තුල පවතින ප්‍රධාන උපපරමාණුක අංශු වර්ග 3 තමයි ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන කියලා අපි හඳුන්වනවා. ඉතින් ප්‍රෝටෝනයකට සාපේක්ෂව උපපරමාණුවක ස්කන්ධය. ඉතින් මේ වගේ ස්කන්ධයේ ඊටාම කුඩා නිසා අපි ප්‍රෝටෝනයක් එකයි කියලා ගත්තොත් නියුට්‍රෝනයකුත් අපිට ඊට සමාන ස්කන්ධයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් අපි ගත්තොත් මේ එක ප්‍රෝටෝනයක් 1840කට බෙදපුවම ඉන් එක් පංගුවක ප්‍රමාණයට සමාන වෙනවා මොකද්ද? ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඔන්න මතක තියාගන්න මේ අංශු ඊටාම කුඩා ස්කන්ධයක් තිබෙන්නේ ඒ ස්කන්ධයත් ප්‍රෝටෝනය එකයි කියලා කිව්වොත් ඉලෙක්ට්‍රෝනය 1840න් එක පංගුවක් බවට පත් වෙනවා. ඉතින් මේ උපපරමාණුක අංශු වලට සාපේක්ෂ ආරෝපණයක් තියෙනවා. මොකද්ද සාපේක්ෂ ආරෝපණයක් කියලා කියන්නේ? අපි කිව්වොත් ප්‍රෝටෝනය කියන උපපරමාණුක අංශුව ධන ආරෝපිතයි කියලා. දැන් පුතේ මේවත් අපි හදාගත්තු වචන. ඒ ස්වභාවයට අපි කියනවා ධන කියලා. එහෙමනම් නියුට්‍රෝනය කියන එකේ ඍණ හෝ ධන ස්වරූපයක් නැහැ. එය උදාසීන ස්වරූපයක් තියෙනවා. ඉතින් අපි ඉලෙක්ට්‍රෝනය ඍණාරෝපිතයි කියලා හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒවා විවිධ වූ පරීක්ෂණ භාවිතා කරලා මේ අංශු ධන ඍණ උදාසීන වශයෙන් පවතිනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඉතින් මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. දැන් අපි කියන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය තියෙනවා. මේ න්‍යෂ්ටිය තමයි ප්‍රෝටෝන තියෙන්නේ. ඒ වගේම අපි 1932 තමයි හඳුනාගත්තේ නියුට්‍රෝනය කියන අංශුවක් පරමාණුවේ තියෙනවා කියලා. එතකොට මේ බොහොම මෑත කාලේ හොයාගත්තු කරුණු. එතකොට 1800 ගණන් වල තමයි ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ. නියුට්‍රෝන කියන අංශුව හඳුනාගත්තේ 1932. ඒ කියන්නේ නියුට්‍රෝනය හඳුනාගෙන තව අවුරුදු 100ක් නැහැ. 2032ට තමයි අවුරුදු 100ක් වෙන්නේ. අවුරුදු 80 ගණනක් තමයි නියුට්‍රෝනය කියන එක උපපරමාණුක අංශුව හඳුනගන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ න්‍යෂ්ටියේ තිබෙන ප්‍රෝටෝන සංඛ්‍යාව පදනම් කරගෙන අපි ගොඩනගලා තියෙන සංකල්පයක්. ඒ තමයි පරමාණුක ක්‍රමාංකය. මොකද්ද පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ? පරමාණුක ක්‍රමාංකය කියන්නේ පුතේ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. දැන් අපි මේ වෙන විට අපි ඉගෙන ගන්න ආකෘතිය තුල අපි පිළිගන්නවා පරමාණුවේ න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙනවා කියලා. එහෙනම් මේ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට කියන නම තමයි මොකද්ද? පරමාණුක ක්‍රමාංකය. ඊළඟට අපි තවත් මෙවැනිම අංකණයක් හඳුනා ගන්නවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ? පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතු අපි හඳුන්වනවා කුමක් කියලාද? ස්කන්ධ ක්‍රමාංකය කියලා. එහෙනම් ඔන්න අපි දැන් අලුතින් වචන දෙකක් හඳුනා ගන්නවා පරමාණුව පිළිබඳව. මොනවද? පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය. ඉතින් පුතේ උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන පරමාණුක ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය අතර යම් සම්බන්ධතාවයක් අපිට දක්වන්නට පුළුවන්. බලමු මොකක්ද මේ සම්බන්ධතාවය කියලා. උදාසීන පරමාණුවක් කියන්නේ පුතේ අපි තව ඉදිරියට ගියාම ඉගෙන ගන්නවා මේ පරමාණුවත් ආරෝපිත තත්ත්ව හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ අයන කියලා අපි හඳුන්වනවා 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නවා
පරමාණුවක් අයන කියලා. ඉතින් දැන් අපි කතා කරන්නේ උදාසීන පරමාණුවක් ගැන. ඒ කියන්නේ එහි තිබෙන අංශුවල කිසිදු වෙනසක් සිදු නොවි පවතින අවස්ථාවක තියෙන පරමාණුවක් තමයි උදාසීන පරමාණුවක් කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ පරමාණුක ක්‍රමාංකය සමාන වෙනවා න්‍යෂ්ටියේ තිබෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට. ඒ වගේම න්‍යෂ්ටිය වටා භ්‍රමණයමින් පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඊළඟට ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට. ඒ වගේම නියුට්‍රෝන සංඛ්‍යාව අපිට ගණනය කරගන්නට පුළුවන් මෙන්න මේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු කරපු. එහෙනම් වෙන්නේ කොහොමද? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවයි. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරපුවාම ඉතිරි වෙනවා නියුට්‍රෝන සංඛ්‍යාව. පැහැදිලිද? දැන් එහෙනම් ඔබට ඔබේ වැඩපොතේ මෙන්න මෙහෙම වගුවක් තිබෙනවා. දැන් ඔබට දෙන ක්‍රියාකාරකම මම මිනිත්තු 10ක කාලයක් දෙනවා. දැන් අපි එක්කෙනා උදව් කරගෙන සම්පූර්ණ කරමු නේද? එතකොට ලේසි. දැන් අර කියපු කරුණු පුතේ නැවත වරක් මතක තියාගන්න. මෙන්න මේ කරුණු ඔබේ සටහන් පොතේ ලියා ගන්නකො. සටහන් පොතේ ලියා ගන්න පරමාණුක ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ස්කන්ධ ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාව ධන නියුට්‍රෝන සංඛ්‍යාව. ඊළඟට නියුට්‍රෝන සංඛ්‍යාව සමානයි ස්කන්ධ ක්‍රමාංකය ඍණ පරමාණුක ක්‍රමාංකය. මෙන්න මේ තොරතුරු ටික ඔබේ සටහන් පොතේ ලියා ගන්න. මං ඊට පස්සේ එක්කෙනාගෙන් එක වගුවක එක තීරුවක් ගන්න සම්පූර්ණ කරන ආකාරය ඔබෙන් විමසනවා. ඊට සූදානම් වෙන්න මේ ටික ලියා ගන්න. කියන්න කාබන් මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය 6යි නම් ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නියුට්‍රෝන සංඛ්‍යාව කීයද? ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන තුනම 6යි. හරි. ප්‍රෝටෝන 6යි ඉලෙක්ට්‍රෝන 6යි නියුට්‍රෝන 6යි. ඔව් 8යි. 7යි. පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාව. ඉතින් මේ 7 නම් මෙතනත් 7 වෙන්න ඕනනේ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 7යි. ස්කන්ධ ක්‍රමාංකය 14යි. 14යි. ස්කන්ධ ක්‍රමාංකය ගන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවයි එකතු කරලා. ඉතින් මේ දෙක එකතු කරපුවම 7යි 7යි 14යිනේ. හරිද? සෙනුලි. හරිද? කියන්න බලන්න ඔක්සිජන් වලට අදාළව. පරමාණුක ක්‍රමාංකය 8යි. ප්‍රෝටෝන සංඛ්‍යාව 8යි. ස්කන්ධ ක්‍රමාංකය 16යි. මේ අගයන් තුන අනිවාර්යෙන් මේ අගයන් තුනම එකම අගයක් වෙන්න ඕනනේ. එහෙනම් මේ කොටු තුනේ එකක් තියෙනවා නම් දෙපැත්තට ඉතුරු තුනම වෙන්න ඕනේ ඒ අගය. ඊට පස්සේ මේ දෙක එකතු කරපුවාම මේක ලැබෙන්න ඕනේ. ස්කන්ධ ක්‍රමාංකය නැතිනම් ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවයි එකතු කරනවා. ස්කන්ධ ක්‍රමාංකය තිබෙනවා නම් ස්කන්ධ ප්‍රමාංකයෙන් නියුට්‍රෝන සංඛ්‍යාව අඩු කරුවොත් ප්‍රෝටෝන සංඛ්‍යාව ලැබෙනවා. ප්‍රෝටෝන සංඛ්‍යාව අඩු කරුවොත් නියුට්‍රෝන සංඛ්‍යාව ලැබෙනවා. එහෙම නැත්නම් පරමාණු ක්‍රමාංකය අඩු කරොත් ප්‍රෝටෝන සංඛ්‍යාව ලැබෙනවා. විහංග ෆ්ලුවරින් පරමාණු ක්‍රමාංකය 9යි. ඉලෙක්ට්‍රෝනත් 9යි. එතකොට නියුට්‍රෝනත් 9යි. පරදීනේ කොහමද නියුට්‍රෝන 9 උනේ? සර් 10යිනේ. ඔව්. ආ 10. තේජක කියන්න ක්ලෝරින් වලට. ප්‍රෝටෝන සංඛ්‍යාව 17යි, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 17යි, නියුට්‍රෝන සංඛ්‍යාව 18යි. පරමාණු ක්‍රමාංකය 17යි, ස්කන්ධ ක්‍රමාංකය 35යි. හරි නේද? හරි. විහංග කියන්න නැවත සෝඩියම් 11යි. 11යි 22යි 23යි. හරි. ඊළඟ එක සම්පූර්ණ කරමු. ප්‍රවීන් 20යි. අගයන් කියලා කියන්න. පරමාණු ක්‍රමාංකය 20යි කියලා කියන්න. ප්‍රෝටෝන සංඛ්‍යාව 20. නියුට්‍රෝන සංඛ්‍යාව 20.
හරි. මැග්නීසියම් ගැන කියන්න සීහල. ප්‍රෝටෝන සංඛ්‍යාව 12යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 12යි. ස්කන්ධය 24යි. ස්කන්ධය නෙමෙයි. ස්කන්ධ ක්‍රමාංකය. ප්‍රෝටෝන සංඛ්‍යාව 16යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 16යි. නියුට්‍රෝන 16යි. ඊළඟට විහංග පරමාණු ක්‍රමාංකය 19යි. ඉලෙක්ට්‍රෝන ගණන 19යි. දන්නේ. ස්කන්ධ ක්‍රමාංක 39 සර්. ඈ 39යි. හැම වෙලේම මතක තියාගන්න ප්‍රෝටෝන සංඛ්‍යාව නියුට්‍රෝන සංඛ්‍යාව මේ දෙක එකතු කරන්න. ඉතින් මේ දෙක නැතුව මේ දෙක එකතු කරත් උත්තරේ එනවා. ඇලුමිනියම් අපි තේජක ප්‍රෝටෝන සංඛ්‍යාව 13යි, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 13යි, නියුට්‍රෝන සංඛ්‍යාව 14යි. එහෙමනම් ඔන්න මේ විදිහට අපිට පුළුවන් වෙන්නට ඕනේ තොරතුරු සම්පූර්ණ කරන්න. තොරතුරු හොයාගන්න. ඉතින් X නම් මූලද්‍රව්‍ය පරමාණුක සංකේතය සමග මේ පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි ලියන සම්මත ක්‍රමයක් තියෙනවා. ඔබේ පෙළපත හොඳින් නිරීක්ෂණය කරන්න 43 වෙනි පිටුවේ මේ සංකේතය ලියන ආකාරය දක්වලා තියෙනවා. අපි X වලින් ලිව්වොත් පරමාණුවේ සංකේතය. ඒතර පරමාණුවේ සංකේතය මම දක්වලා තියෙන්නේ X අකුරේ. එහෙමනම් ඔබට පෙනෙනවා ස්කන්ධ ක්‍රමාංකය ලියන්නට ඕන ඉහළින්. වම් පැත්තේ ඉහළින් ස්කන්ධ ක්‍රමාංකය ලියන්නට ඕන. වම් පැත්තේ පහළින් පරමාණුක ක්‍රමාංකය ලියන්නට ඕන. එහෙනම් ඔන්න මතක තියාගන්න මෙන්න මේ විදිහට ලියනවට අපි කියනවා පරමාණුක තොරතුරු සම්මත ක්‍රමයට ලියනවා කියලා. එහෙම නැත්නම් සම්මත නිරූපණයේ විදිහට පරමාණුක සම්මත නිරූපණය අපි දක්වනවා. සංකේතය ලියලා සංකේතයේ වම් පැත්තේ පහළින් පරමාණුක ක්‍රමාංකය ලියන්නට ඕන. ඉහළින් ස්කන්ධ ක්‍රමාංකය ලියන්නට ඕන. හරිද? දැන් එහෙනම් අපි මෙන්න මේ විදිහට පරමාණුවක් සම්මත නිරූපණයෙන් දක්වන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඔන්න මම ඔබට තොරතුරු කීපයක් දීලා තියෙනවා. ඔබෙන් සංකේතය සම්මතාකාරයට නිරූපණය කරන්නේ කොහොමද කියලායි මම අහන්නේ. පහත මූලද්‍රව්‍ය වල සංකේතය පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ප්‍රමාංකයේ මූලද්‍රව්‍ය ඉදිරියෙන් නැති කොටුව තුල ලියන්න. කියන්නේ ඔබේ වැඩ පොතේ කොටුවේ ලියන්න තියෙන්නේ. එහෙනම් අපි ලියන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා බලමු. අපි පළවෙනි අවස්ථාව දෙනවා රවීන්ට කොහොමද මේ කාබන් මූලද්‍රව්‍ය ලියන්නේ කියලා කියන්නේ. පහලින් වම් පැත්ත පහලින් ඉහලින් කියන වචන පාවිච්චි කරන්න. සංකේතය මොකක්ද රවී? C sir. ඔව් සංකේතය C. හරිද? ඊට පස්සේ කියන්නේ පරමාණුක ක්‍රමාංකය 6 යටින් sir. ඔව්. ස්කන්ධ ක්‍රමාංකය උඩින් 12. ඒක අපි කියමු වම් පස පහලින් දැන් මම සංකේතය ලිව්වනේ. දැන් එහෙනම් කියන්නේ වම් පැත්තේ පහලින් කීයද? ඉලක්කම කියන්නේ 6. වම් පැත්තේ පහලින් 6. වම් පැත්තේ පහලින් 6 වම් පැත්තේ ඉහළින් 12 වේ. වම් පැත්තේ පහලින් 6 වම් පැත්තේ ඉහළින් 12. හරිනේ. නයිට්‍රජන් මූලද්‍රව්‍ය N වම් පසින් යටින් පරමාණු ක්‍රමාංකය 7. N වම් පසින් උඩින් ස්කන්ධ ක්‍රමාංකය 14. හරි. කැපිටල් ක්ලෝරින් කියන්නේ සංකේතයට වම් පසින් 35 යටින් 35 වම් පස වැරදි. මේ 17 වම් පස උඩින් 35. අන්න එහෙම හරියට කියන්න ඕනේ. ඊළඟට සෙනුලි
සංකේතය capital M simple G වම් පස පහලින් 12ත් වම් පස ඉහළින් 24ත්. ඕට වම් පසේ පහලින් 8 වම් පස ඉහළින් 16. එහෙම කියනකොට උත්තරේ පැහැදිලිව වැටෙනවා. නැත්නම් අර විකාරයක් වෙනවා කට්ටියත් එක්ක කරන්න ගියාම නේ. හරි. ඊළඟ මූලද්‍රව්‍ය සෝඩියම් මූලද්‍රව්‍ය. කවුද ගවිනු ලියවද එකක්? එන්නේ වම් පසින් පහලින් 11 වම් පසින් ඉහළින් 23. හරි. වම් පස පහලින් 11 ඉහළින් 23. පොටෑසියම් මූලද්‍රව්‍ය. කාටද කියන්න බැරි උනේ? ලියන්න බැරි උන කෙනෙක් ඉන්නවද? කවුද? රුමේත් කියන්න. රුමේත්ට බැරි වුණානේ. සංකේතය කියන්න. පොටෑසියම් ලතින් නම කේලියම්. කැපිටල් ගේද? කැපිටල් K. ඊළඟට වම්පස පහලින් 19. වම්පස ඉහළින් 39. වම්පස පහලින් 19 වම්පස ඉහළින් 39. දැන් එතකොට පුතේ මේ විදිහට පරමාණුක ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය දන්නවා නම් ඔබට උත්තර ලියන්න පුළුවන් නේ.